අපි මීට පෙර දේශනාවේදී කායානුපස්සනාව සහ කායානුපස්සනාවේ භාවනා ක්‍රම පිළිබඳ අපි දේශනා කළා. දැන් අද දේශනාව වේදනානුපස්සනාව සම්බන්ධවයි. ඇත්තටම වේදනානුපස්සනාවේ ගැඹුරු විග්‍රහයක්ත් තියෙනවා මේකෙම. නමුත් ඒකට වඩා දැන් මේ ප්‍රායෝගිකව මේ සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට සෝවාන් වෙනවා නම් කොහොමද වේදනානුපස්සනාව වඩන්නේ? වේදනානුපස්සනාව ධර්ම මාර්ගයට ආපු කෙනෙකුට මේක අතාරින්න නැතුව අනේ ඕවා ගැඹුරුයි. ඔය වගේ ගැඹුරු ඒවා අපිට හරියන්නේ නැහැ. ඔය අපිට හරියන්නේ සරල බණක්. මොකක් හරි කමක් නැහැ මේ සරල දේශනාවක් අපිට කෙරෙනවා නම් අපිට ඒ දේශනාවත් එක්ක නම් දායාද වෙන්න පුළුවන්. නමුත් ඕවැනි ගැඹුරු දේශනාවකට අපිට යන්න අමාරුයි වගේ හිතෙන කෙනෙකුට මේ සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව කොහොමද වඩා ගන්නේ කියන එක පිළිබඳව අද දේශනාවෙන් අපි ඊටාම පැහැදිලිව සරලව දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා පුළුවන් හැටියට. තමන්ට තේරෙන හැටියට අපි මේ දේශනාවෙන් දේශනා කරනවා. ඇත්තටම මේ සතර සතිපට්ඨානයේ තමයි ධර්ම මාර්ගයේ ඒකායන මාර්ගය. සතර සතිපට්ඨානේ වඩන්න නැතුව සෝතාපන්න වෙනවා කියනවා නම් ඒක වෙන්න බෑ. වේදනානුපස්සනාව වඩන්නේ නැතුව සෝවාන් වෙනවා කියනවා නම් ඒක කවදාවත් වෙන්න බැරි දෙයක්. චිත්තානුපස්සනාව වඩන්නේ නැතුව මේ ධර්ම මාර්ගය ස්ථාවර වෙනවා කියනවා නම් ඒක වෙන්න බෑ. එහෙමනම් අපිට තේරෙනවා මේ සතර සතිපට්ඨානෙම තමයි ඒකායන මාර්ගය. මොකද මේ සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සප්ත බොජ්ජංග ධර්මත් සම්පූර්ණ වෙනවා. අපි මේකේ අවසාන දේශනාවේ මේ පිළිබඳවත් යම් අදහසක් මතු කරන්නම්. නමුත් අද ඒකට අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද අද අපේ දේශනාවේ මාතෘකාවම වේදනානුපස්සනාව. එතකොට මේ වේදනානුපස්සනාව ඔහේ ඕනෑවට එපාවට වැඩුවාට සෝවාන් වෙනවා කියලා එකක් නැහැ. වේදනානුපස්සනාව වඩන්න ඕන සීලයේ මත පිහිටා. සීලයේ මත පිහිටයි මේක කරන්න ඕනේ. එහෙනම් අපි පළවෙනියෙන්ම පියවර විදියට සීලයෙන් ශක්තිමත් වෙන එකයි වැදගත්. එතකොට සීලයෙන් ශක්තිමත් වුණු ශ්‍රාවකයා ඊට පස්සේ තමයි සීලයක් මත පිහිටා තමයි සතර සතිපට්ඨානෙ දිනු කරන්න ඕන. එතකොට තමයි යා ප්‍රඥාව සම්පූර්ණ කරගන්නේ. නැත්තම් මේ ප්‍රඥාව සම්පූර්ණ කරගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට සැබෑවටම අත්දකින්න පුළුවන් තත්වයක් නෙමෙයි. ඔය එක තැනක තියෙන එක දේශනාවක බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ මේ විමසන කාරණයක්. ඒ තමයි මේක තියෙන චතුචක්ක සූත්‍රය කියලා සංයුක්ත නිකායේ තියෙන්නේ. ඇවිත් විමසනවා එක්තරා දේවතාවෙක් චතුචක්කං නවද්වාරං පුන්නං බ්ලෝහේන සංයුතං පංකජාතං මහාවීර කතං යාත්‍රා භවිස්සති. මහාවීරෝ නිදුකානන් වහන්සේ පංකජාතං මහාවීරෝ නිදුකානන් වහන්සේ මේ වාහනයක රෝද 4ක් තියෙනවා. දොරටු 9ක් තියෙනවා. ඇතුළත පිරීලා තියෙන්නේ අසුචි. ඇතුළේ පිරීලා තියෙන්නේ අසුචි. චතුචක්කං නවද්වාරං පුන්නං බ්ලෝහේන සංයුතං. ඇතුළේ පිරීලා තියෙන්නේ අසුචි. එතකොට ආසාවන් එක්ක එකතු වෙලා තියෙන්නේ. මඩ වගුරේ ඉපදිලා තියෙන්නේ. මේ වාහනෙන් නිදහස් වෙන්නේ කොහොමද? අමුතු කතාවක්. මේ දෙවිවරු අතර එහෙම ඇති වෙච්ච කතා බහ මේ. නිකන් තේරවිල්ලක් වගේ දෙවියෝ අතර මේ වගේ කතා තියෙන්න ඇති. අවබෝධය සම්බන්ධ. මොකද දෙවියොන්ටත් සමහර ප්‍රශ්න මතුවුනාම ඒවා දෙවියොන්ටත් විසඳ ගන්න බැරි වුණානේ.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ජෙත්වා නද්දින් චරත්තංච ඉච්ඡා ලෝභංච පාපකං සමූලං තණ්හං අබ්බයිහං එවං යාත්‍රා භවිස්සති. මේ රැහන් පට ටික සිඳින්න ඕන. එතකොට පාපී ආසාවයි ලෝභයයි සිඳින්න ඕන. තණ්හාව මුළුමනින්ම උදුරලා දාන්න ඕන. අන්න එතකොටයි මේ වාහනේ නිදහස් වෙන්නේ. මේ සත්වයා පුද්ගලයා කියන වාහනේ නිදහස් වෙන්නේ අන්න එතකොටයි. මේ රැහන් පට විඳින සිඳින ප්‍රධාන තැනක් තමයි වේදනානුපස්සනාව. මේ තණ්හාවයි ලෝභයයි පාපී ආසාවයි ලෝභයයි සිඳින්න ඕන. තණ්හාව මුළුමනින්ම උදුරලා දාන්න ඕන. ඒතර තණ්හාව මුළුමනින්ම උදුරලා දැම්මට පස්සේ තමයි මේ යාත්‍රාවෙන් නිදහස් වෙන්නේ. ඒවං යාත්‍රා භවිස්සති. මේ යාත්‍රාවෙන් සම්පූර්ණ නිදහස් වුණොත් මේකේ අවදානමක් තියෙනවා. මේකේ නිදහස් වෙන බොහෝම වැදගත් පරයයක් තමයි වේදනානුපස්සනාව. ඒතර වේදනානුපස්සනාව වඩන්න පළවෙනියෙන්ම හොඳට සීලයක ශක්තිමත් වීම ඊටාම වැදගත් දෙයක්. බොහෝම ලස්සන දේශනාවක් තියෙනවා සාල සූත්‍රය කියලා. ඒ සාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ වේදනානුපස්සනාව තුළ ආදුනිකයෙක් කොහොමද වේදනාව ගැන දකින්නේ? ඒ වගේම සේක පුද්ගලයෙක් කොහොමද වේදනාව දකින්නේ? රහතන් වහන්සේ නමක් කොහොමද මේ වේදනානුපස්සනාව වැඩිම තුළ උන්වහන්සේගේ දැක්ම කෙබඳු එකක්ද කියලා මේක තියෙන සාල සූත්‍රය. කියන්නේ වේදනානුපස්සනාව වඩ아가න යන එකේ මේ ස්තර කීපයක් තියෙන්නේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මතක් කරන මේ ආධුනික කෙනෙක් වේදනානුපස්සනාව වඩනකොට එයාට මේ යථාර්ථයට අදාළ මූලික දැනුම තමයි එකතු වෙන්නේ. ආධුනිකයෙක් වේදනානුපස්සනාව වඩනකොට ධර්ම මාර්ගයට එන්න කැමති කෙනෙක්, ධර්ම මාර්ගයට ආපු කෙනෙක්, වැඩි ධර්ම මාර්ගය තුල පරිණත නොවුණු කෙනෙක් වේදනානුපස්සනාව වඩනකොට ඒ වේදනානුපස්සනාව තුල පින්වත්නි මූලික ඒ කියන්නේ යථාර්ථයට අදාළ මූලික දැනුම හම්බ වෙනවා. කියන්නේ මේ වේදනාව Tamanගේ වසඟේ තියන්න බෑ. මේ වේදනාව ඇති වෙලා නැති වෙලා යන එකක් කියන අර වේදනානුපස්සනාවට අයිති මූලික දැනුම එකතු වෙනවා. ඊළඟට සේක පුද්ගලයෙක් වේදනානුපස්සනාව වඩනකොට ඒ සේක පුද්ගලයා වේදනාව පිරිසිඳ දැක ගන්නවා. ඒ කියන්නේ Tamanගේම හදවතින් මේ වේදනාව නිරන්තරයෙන් ඇති වෙනවා, නිරන්තරයෙන් නැති වෙනවා. එච්චර තියුණු එකක් අර ආධුනික කෙනාට තිබ්බේ නෑ. මේ සේක පුද්ගලයාට තියෙනවා වේදනාව පිළිසිඳ දැන ගන්න පුළුවන්. ඇති වෙන නැති වෙන වේදනාව පිළිසිඳ දැන ගන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේ නමක් වේදනාව කියන වේදනානුපස්සනාව තුල දායාද වුණාට පස්සේ උන්වහන්සේ වේදනාව සම්බන්ධ කටයුතු කරන්නේ වේදනාවේ ඇලෙන්නේ, බැඳෙන්නේ, ගැට ගැහෙන්නේ නැතුව වේදනාවෙන් වෙන්ව වාසය කරනවා. අන්න රහතන් වහන්සේගේ ස්වභාවය. දැන් මේ වේදනාව මේ එහෙමනම් වේදනාව අත්දැකීමේ නානත්වයක් තියෙන්නේ. එතකොට එහෙමනම් වේදනාව පිළිබඳ නුවණ හිතාම හොඳින්ම දියුණු කර ගැනීම තුළ තමයි රහත්ත්වයේ වගේ තත්වයක් උනත් ඇති වෙන්නේ. එහෙමනම් නිවන් මාර්ගයේ සම්බන්ධ අදහසක් තියෙන සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම සෑම පුද්ගලයෙක්ම මේ වේදනානුපස්සනාව කියන එක වඩන්න ඕන. වේදනානුපස්සනාව කියන එක පුහුණු කරන්න ඕන. එතකොට මේ පුහුණු කිරීම බුද්ධ ශ්‍රාවකයෙකුට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මේ වේදනාව පිළිබඳ යථාර්ථය අපිට වැටහෙන්නේ නැත්තේ කුමක් නිසාද? යථාර්ථය වැටහෙන්නේ නැත්තේ අවිද්‍යාවෙන් අපි වැහිලා ඉන්න නිසා. එතකොට එහෙමනම් වේදනාවේ යථාර්ථය තේරුම් ගන්න නම් විද්‍යාව පහළ කරගන්න ඕන. විද්‍යාව පහළ කරගන්නවා කියලා කියන්නේ මේ දුක පිළිබඳ යම් තාක් නුවණක්, දුකේ හට ගැනීම පිළිබඳ යම් තාක් නුවණක්, දුකේ නිරෝධය පිළිබඳ යම් තාක් නුවණක්,
දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳ යම් තාක් නුවණක් බුද්ධ ශ්‍රාවකෙක් හදාගන්න අවශ්‍යයි. එතකොට මේ අවශ්‍යතාවයට අනුව මේ දැක්ම හදාගත්තට පස්සේ පින්වත්නි ඒ පුද්ගලයාට සම්පූර්ණයෙන්ම වේදනාව පිළිබඳ වේදනාව අනුපස්සනාවක් විදියට පුහුණු කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා වේදනාව සම්බන්ධ දියුණු කර වේදනානුපස්සනාව ඉදිරියට වඩාගෙන යනවා නම් බුදුරජාණන් වහන්සේ අපට වේදනාව පිළිබඳ දකින්න කිව්වේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළේ සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. ඒතර වේදනානුපස්සනාව වඩනවා නම් වේදනාවේ සමුදය දැනගනිමින් වඩන්න ඕන. සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. ඒ වගේම තමයි වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වේදනාවේ වැය දකින්නත් ඕන. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. සමුදයයි වැයයි දෙකම දකින්න ඕන. එහෙනම් ඒ වේදනානුපස්සනාව වඩද්දිත් මේ තැන් තුනක මේ අවබෝධය හදාගන්න අදහසින් ඒකත් මනසේ තියාගෙන තමයි වේදනානුපස්සනාව වඩන්නේ. වේදනාව අනුපස්සනාවක් විදියට වඩද්දී අර අපි මුලින් කියුවා ආනාපාන සතිය සම්බන්ධ මේ ඊට පස්සේ ධාතු මනසිකාරය සම්බන්ධ නවසීවතික භාවනාව සම්බන්ධ ඉරියාපත භාවනාව සම්බන්ධ කාරණා. ඒ කියන්නේ භාවනා ප්‍රභේද ගණනාවක් කායानुපස්සනාව ගැන කියද්දි කිව්වා. නමුත් එහෙම ප්‍රභේදගතව වේදනානුපස්සනාව ඇත්තටම මූලික පියවරේ වඩන්න දෙයක් නැහැ. දැන් අපි කිව්වා ඔබට කැමති නම් ආනාපාන සතිය වඩන්න, ධාතු මනසිකාරය වඩන්න, නවසීවතිකේ වඩන්න, මේ චතු සම්පජඤ්ඤේ වඩන්න, ධාතු මනසිකාරය වඩන්න, කැමති එකක් වඩන්න කියලා කිව්වා. දැන් මේ වේදනාවේ හිම ප්‍රභේදගතව නැහැ. මේ වේදනාව සම්බන්ධ නුවණ හදාගන්න ශ්‍රාවකෙක් වේදනාව ආකාරයෙන් Tamanගේ දැක්ම තියුණු කරගන්න තියෙන එකම පරයයකින් මූලික පියවරේදී සෝවාන් වෙනවා නම් එහෙමයි. පින්වත්නි මේ වේදනාව නිසාම තමයි පුද්ගලයාට නැවත නැවත විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. ඇත්තටම මේ වේදනාව පිළිබඳ යථාර්ථ අවබෝධයක් තිබුණා නම් එයාට මේ සාංශාරික ජාලයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පටිච්ච සමුප්පන්නව බැලුවත් මේ වේදනාව අනුපස්සනා කරන එක හරීම වටිනවා. වේදනාවේ යථාර්ථය නොතේරිච්ච තැනක තමයි වේදනාව ඇති වෙච්ච දේවල් වලට හිතේ තණ්හාව ඇති වෙන්නේ. වේදනාව ඇති වෙන තැන්වලදී ඒ වේදනාවේ යථාර්ථය Tamanගේම හදවතින් දැක ගන්න බැරි වුණාට පස්සේ ඒ වේදනාව කෙරෙහි මුලාවටපත් වෙලා වේදනාව ඇති වෙච්ච කාරණා කෙරෙහි අපේ හිතේ තණ්හාවක් ඇති වෙනවා. ඒතකොට ඒ වගේ තණ්හාවක් ඇති වුණාට පස්සේ ඒක එතනම තමයි උපාදානය. උපාදානී වුණාට පස්සේ පින්වත්නි තවදුරටත් විපාක ස්කන්ධ ටික ක්‍රියාත්මක වෙලා එතනින් එහාට විපාක ස්කන්ධ ටිකේ බලපෑමෙන් පින්වත්නි තවදුරටත් දිගින් දිගට මම කියන තත්වයේ මුද්ගත වෙමින් සංසාරෙට වැටෙනවා. මේ මම කියන තත්වයේ උද්ගත නොවන තත්වයට Tamanගේ හිත හදාගන්න නම් වේදනාව පිළිබඳ යථාර්ථ අවබෝධයක් තියෙන්න ඕන. ඒකයි වේදනානුපස්සනාව වැඩිම තුලම ඒ ශ්‍රාවකයාට අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා කියන්නේ. දැන් පින්වත්නි මලක් ගත්තොත් නාමලක් හරි අරලිය මලක් හරි සමන් පිච්ච මලක් හරි ගත්තොත් පින්වත්නි අතීතයේ මලකින් දැන් මල සුවඳවත් වුණා කියලා දෙයක් නැහැ. ඒ වගේම දැන් මලෙන් මේ මල මුල් කරගෙන ඇති වෙන තවත් මලකට සුවඳ ගියා කියලා එකකුත් නැහැ. දැන් ඔබ දැකලා ඇති අර දහස් පෙතිය මල් තියෙනවා. එතකොට දැන් මල් පෙති තියෙනවා, මල් රේණු තියෙනවා. ඒතර මල් පෙති රේණු තියෙනකොට ඒවා හැදෙනකොට ඒවා හැදෙන එක නිසාම සුවඳකුත් ඇති වෙනව නේද? ඇති වෙනවා. ඒතර මම කියන හැඟීමත් හරියට මලේ සුවඳ වගේ. මම කියන හැඟීම හරියට මලේ සුවඳ වගේ. මොකද මල් පෙති හැදුන නිසා, රේණු හැදුණු නිසා මලේ සුවඳ තියෙනවා. ඒතර හරියට මලේ සුවඳ වගේ තමයි මම කියන හැඟීම පින්වත්නි.
එතකොට එතනින් පස්සේ පින්වත්නි මම කියන ස්වභාවය පදනම් කරගෙන දැන් වේදනාව කියන ස්වභාවය නිසාම ඒ වේදනාව කියන එක මේ ධර්මතාවයක්. හරියට මලේ රේණු හැදුනහම පෙති හැදුනහම මලේ සුවඳ ඇති වෙනවා කියන එක ධර්මතාවයක්. 아무තුන් සුවඳ ඇති වෙන්න කරන්න ඕන දෙයක් නැහැ. අවුල තියෙන්නේ මලේ සුවඳ නෙමෙයි. මල පරවෙන එකත් නෙමෙයි අවුල තියෙන්නේ. මල පර වුණාට පස්සේ ඒ මලේ මල් පෙති ටික වැටෙනකොට රේණු ටික වැටෙනකොට ඒ මල ඇතුලේ හැදිච්ච බීජත් පොළොවට වැටෙනවා. ඒ බීජ පොළොවට වැටුණාට පස්සේ පින්වත්නි නැවතත් හරියට මේ අර මම කියන ස්වභාවය හරියට මලේ සුවඳ වගේ ඊට පස්සේ ඒ ඇතිවෙච්ච ක්‍රියාවලිය පදනම් කරගෙන තව දුරටත් විපාක ස්කන්ධ ටිකක් ඇති වෙලා මම කියන එක මම කියන ස්වභාවය මම කියන தත්වය නැවත නැවත සාංශාරික ජාලයට එකතු වෙනවා. ඕක තමයි සාමාන්‍ය ක්‍රියාවලියක සිද්ධ වෙන්නේ. එතකොට දැන් මල හැදුනහම මල හැදෙන එකත් නෙමෙයි අවුල පරවෙන එකත් නෙමෙයි අවුල මල රේණු සහිතව සුවඳ සහිතව පෙති සහිතව මල හැදුනා කියන එක නිසාම මලේ බීජත් හැදෙනවා. මලේ බීජ හැදුනාම අර පෙති ටික පර වෙනකොට රේණු ටික හැලෙනකොට නැවත නැවතත් දහස් පෙතිය මල් ගස් හැදෙනවා. එතකොට දහස් පෙතිය මල් ගස් හැදුනාන් පස්සේ ඒ මල් ගස් වල නැවත නැවත මල් හැදෙනවා. ඒ විදියටම රේණු හැදෙනවා. ඒ විදියටම පෙති හැදෙනවා. ඒ විදියටම බීජ හැදෙනවා. ඒ විදියටම සුවඳත් හැදෙනවා. පින්වත්නි අතීතේ අර මල මේ මල සුවඳ කළා නෙමෙයි. මේ මලේ සුවඳ තවත් මලකට ගියත් නෙමෙයි. මල් හැදුන නිසා පෙති හැදුණු නිසා රේණු හැදිච්ච නිසා සුවඳ හැදෙනවා. අන්න ඒ විදියට මේ භව ගමනම අපිට දැක ගන්න පුළුවන් වුණොත් මේ Taman තුල ඇතිවෙන වේදනාව පදනම් කරගෙන විඳීම නිසා විඳීමේ යථාර්ථය නොදන්නා තැනක ඒ කියන්නේ වේදනාවේ නෙමෙයි අවුල තියෙන්නේ. විඳින එක ප්‍රශ්නයක් නෑ. වේදනාව කියන එක අර්බුදයක් නෙමෙයි. එතකොට මේ වේදනාව කියන එක නෙමෙයි අවුල. වේදනාව පිළිබඳ අපි තුල පවතින මුලාවයි අවුල. ඒකනේ අර සාල සූත්‍රයේ අපි මුලින්ම කිව්වේ මොකද්ද? ආධුනික කෙනෙක් වේදනානුපස්සනාව වඩනකොට යට යථාර්ථයට අදාළ මූලික දැනුමයි එන්නේ. ඒක වේදනාවේ ඇතිවීම නැතිවීම ගැඹුරින් දකින්න නුවණක් නෙමෙයි. හැබැයි සීක පුද්ගලික වේදනානුපස්සනාව වඩනකොට එයාට තේරෙනවා වේදනාවේ පිරිසිඳ දැක්ම මෙයයි. වේදනාව කියන්නේ මෙයයි විටක සැප වේදනාද දුක් වේදනාම අදුක්කම සුඛ වේදනාද ඇති වෙනව නැති වෙනව මේක හුත්තට දකින්නවා සීක පුද්ගලයා. හැබැයි රහතන් වහන්සේ වේදනාව ඇලින්නේ හෝ බැඳින්නේ හෝ ගැටෙන්නේ හෝ නැතුව වේදනාවෙන් වෙන්ව වාසය කරනවා. ඒතර වේදනාවෙන් වෙන්ව වාසය කරනවා. දැන් සාමාන්‍ය කෙනෙක් වේදනාව කියන එක මේ චන්දරාගෙන් තෙත් කරනවා. දැන් සාමාන්‍ය කෙනෙක් කරන්නේ ඒ විදියටයි. එතකොට චන්දරාගෙන් තෙත් කරනකොට පින්වත්නි මේ චන්දරාගෙන් තෙත් කරන්න වේදනාව නිසා නැවත විපාක ස්කන්ධයන් සකස් වෙනවා. එහෙමනම් භවගාමී සාංශාරික ජාලයට වේදනාවෙන් පුදුම තල්ලුවක් හම්බ වෙනවා. වේදනාවේ යථාර්ථ අවබෝධය තුළ තව දුරටත් විපාක ස්කන්ධයක් හැදෙන්නේ නැති විදියට ඉවර කරලා දාන්න පුළුවන්. අන්නේ ඉවර කරලා දාන විදියයි අපි මේ පැහැදිලි කරන්නේ. ඔබට මතක ඇති මීට පෙළ කායානුපස්සනාව සම්බන්ධ සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් දේශනා කරපු දේශනාවේ අපි මතක් කළා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මම සතිපට්ඨානියත් ඔබට කියන්නම්. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද කියලාත් කියන්නම්. සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවත් දේශනා කරන්නම් කියලායි පටන් ගන්න. එතකොට එහෙමනම් මෙතන අපි වේදනානුපස්සනාව කියලා කියන්නේ කුමක්ද කියලා අපි පළවෙනියෙන් දැනගන්න ඕන. එතකොට වේදනානුපස්සනාව කියන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං. එතකොට වේදනානුපස්සනාව වඩනවා කියන්නේ ඔන්න ඔය ටික.
වේදනානුපස්සනාව කියන්නේ අනුපස්සනා කරනවා විඳින වේදනාවට විඳින වේදනාව කෙරෙහි ආතාපි කෙලෙස් තවන වීරියෙන් සම්පජානෝ නුවණින් ඕකම තමයි අපි කායනුපස්සනාවටත් කිව්වේ මෙතනටත් ඒක අදාළයි. ඊට පස්සේ සම්පජානෝ නුවණ හදාගෙන සතිමා සිහිය හදාගෙන විනීය ලෝකේ අවිජ්ජා දෝමනසම් මේ ලෝකයේ කෙරෙහි අවිද්‍යාවක් හෝ දොම්නසක් හදාගන්න නැතුව අවිජ්ජා දෝමනසං මේ ලෝකය කෙරෙහි අවිද්‍යාවක් දෝමනසයක් හදාගන්නේ නැතුව මේක වඩාගෙන ඉස්සරහට යනවා. යනකොට අවිද්‍යා දෝමනස මොකක්වත් ඇති වෙන්නේ නෑ. ඒ වේදනාවේ යථාර්ථය දැනගත්ත තැනක පටිගයකුත් නෑ, රාගයකුත් නෑ. නිකම්ම වේදනාව හටගෙන නිරුද්ධ වෙන දෙයක් විදියටයි ඒ ශ්‍රාවකයා අවබෝධ කරගන්නේ. එhmenan අපි තියුණු අවබෝධයක් හදාගන්න ඕනේ මේ වේදනාව කියන්නේ හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා. ඒක නිකම්ම ඇති වෙන්නේ නැහැ. මේකට වේදනානුපස්සනාව වඩන්න ඕනේ. වේදනානුපස්සනාව වඩන විදිය අපි පස්සේ කියලා දෙන්න. ඊළඟට පින්වත්නි හොඳට මතක තියාගන්න දැන් වේදනානුපස්සනාව වඩනවා කියන්නේ කොහොමද? දැන් මේ වේදනාවේ යථාර්ථය තමයි වේදනාව ඇති වෙච්ච තැනක වේදනාව පදනම් කරගෙන ඒ විඳීම මුල් කරගෙන ඒ විඳීම තුල එයා අන්ධ වුණොත් එහෙම සිතින් කයින් වචනින් කර්ම සකස් කරනවා. කර්ම සකස් වුණොත් නැවත නැවත විපාක ස්කන්ධයක් හදනවා. ඒ කියන්නේ එහෙමනම් සාංශාරික ජාලයට යනවා. දැන් මේ විඳී වේදනාව මුල් කරගෙන කර්ම සකස් නොවන විදියට හිත හදාගන්නයි දැන් තියෙන්නේ. වේදනාව පදනම් කරගෙන තව දුරටත් කර්ම සකස් නොවන විදිහට හිත හදාගන්නයි අපිට තියෙන්නේ. එතකොට එහෙම හිත හදාගත්තොත් වේදනාව ඇති වෙලා නැති වෙලා යන ධර්මයක් විදිහට අර රහතන් වහන්සේ වේදනාවට ඇලෙන්නෙත් නැතුව බැඳෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව වේදනාවෙන් වෙන්ව වාසය කර විදිහට નિરાයාසයෙන් ඒ ස්වභාවය Tamanගේ හිත තුල උද්ගත වෙලා ඒ ස්වභාවයේ ජනිත වෙන තැනකට ඒ ස්වභාවය අත්දකින්න තැනකට අපේ හිත හදාගත්තට පස්සේ පින්වත්නි සම්පූර්ණයෙන්ම වේදනාව නිසා කර්ම හැදෙන්නෙත් නැහැ. කර්ම හැදෙන්නේ නැති නිසා විපාක ස්කන්ධයන් හදන්නෙත් නැහැ. විපාක ස්කන්ධයන් හැදුනොත් තමයි ඔය විඥානික එක තැන්වල ගිහින් බහින්නේ. ඒතර සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට මොකද්ද වේදනාව සම්බන්ධව තියෙන අදහස? සාමාන්‍ය ලෝකයේ කෙනෙක් හිතන්නේ මම විඳිනවා. ඔන්න සාමාන්‍ය කෙනෙක් හිතන වේදනාව පිළිබඳ මේ වේදනානුපස්සනාව වඩන විදිහ ගැනයි මේ කියන්නේ. අනිත් එක තමයි වේදනානුපස්සනාව සම්පූර්ණයෙන්ම නිරෝධගාමිනී ප්‍රතිපදා විදිහට භාගතුන් වහන්සේ පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටන් නැතුව වේදනානුපස්සනාව වඩන්න බෑ. ඒකයි අපි මුලින් පටන් ගත්ත තැනම කිව්වේ සීලයෙන් ශක්තිමත් වෙන්න ඕන කියලා. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වතියෙන් ඕන. ඒවා තිබුණාට පස්සේ පින්වත්නි සම්මා වායාමයෙන් අනුග්‍රහය හදාගෙන සම්මා සතිය තුල පිහිටවාගෙන මේ වේදනාව පිළිබඳ යථාර්ථ අවබෝධයට අදාළ විදියට භාවනාව පුහුණු කරන්නයි තියෙන්නේ. ඒතර සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට වේදනාව සම්බන්ධ තියෙන අදහස අවිද්‍යාව සහගතයි. මොකද සාමාන්‍ය ලෝකයේ කෙනෙක් හිතාගෙන ඉන්නේ මම වේදනාව විඳිනවා, මම සැප විඳිනවා, මම දුක් විඳිනවා. එතකොට සාමාන්‍ය ලෝකයේ කෙනෙක් වේදනාව තුළ ආත්ම සංඥාවක් පවත්වනවා. මොකද්ද පවත්වන්නේ? සාමාන්‍ය ලෝකයේ කෙනෙක් වේදනාව තුළ ආත්ම සංඥාවක් පවත්වනවා. ඒතර අපි මේ වේදනානුපස්සනාව වඩන්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් වගේ මේ තුළ ආත්ම සංඥාවක් පවත්වන්නේ නැතුව වේදනාවෙන් නිදහස් වීම පිණිසයි බුද්ධ ශ්‍රාවකයෙක් මෙබඳු භාවනාවක් මෙබඳු කර්මස්ථානයක් පුහුණු කිරීමට අවශ්‍ය වෙන්නේ. එතකොට මෙතන දැන් වේදනාව කියලා මේ වේදනානුපස්සනාවේ කතා කරන්නේ කුමක් සම්බන්ධවද? වේදනාවේ මොනවද ප්‍රභේද කියලා අපි දැනගන්න ඕනේ. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් වේදනාව කියලා කතා කරන්නේ පින්වත්නි හිත රිදෙන දේවල් වලට. මට හරි වේදනාවක් ඇති වුණේ කියනවා. කවුරුත් කියනවාද මට හරි සැප වේදනාවක් ඇති වුණේ කියලා කියන්නේ නෑ. එහෙමනම් සාමාන්‍ය ලෝකයේ වේදනාව අල්ලන තියෙන භාගයයි නේ. පොඩ්ඩයි අල්ලගෙන තියෙන. ඇයි? මිනිස්සු වේදනාව කියලා කියන්නේ හිත රිදෙන තැන්වලදී, හිත පෑරෙන තැන්වලදී මගේ හිත හරියට රිදුනා. මගේ හිතේ හරි වේදනාවක් ඇති වුණා. ඒතකොට මේ වේදනාව කියලා සාමාන්‍ය ලෝකයේ කෙනෙක් කතා කරන්නේ දුක්ඛ පැත්ත. අපගාමී පැත්ත. දුම්නස පැත්තේ අත්දැකීමක් තමයි සාමාන්‍ය ලෝකේ වේදනාව කියලා කතා කරන්නේ. කවුරු හරි කියනවාද මට පුදුම
සැප වේදනාවක් අද ඇති උනේ එහෙම කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ වේදනාව සම්බන්ධව ගන්නේ පොදු අදහසක්. මොනවද වේදනාව? බුද්ධ ශ්‍රාවකයා දැනගන්න ඕන. වේදනාව ආකාර තුනයි. මොනවද? ඔන්න වේදනානුපස්සනාව වඩන කෙනාගේ මූලික පදනම දැනුම. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. ඔච්චරයි වේදනාව. සුඛ වේදනාව දැනගන්න ඕන. දුක් වේදනාව දැනගන්න ඕන. අදුක්කම සුඛ වේදනාව කියන එක දැනගන්න ඕන. එතකොට ওই වේදනා තුන විතරක් දැනගත්තට බෑ. මේ වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද කියලා දැනගන්න ඕන. පින්වත්නි වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. මොකක් නිසාද? ස්පර්ශය නිසා. එතකොට වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඒ නිසා ඒකට පටිච්ච සමුප්පාදේ කියනවා බොහොම ලස්සන වචනයක්. මොකද්ද? පටිච්ච සමුප්පාදේ කියනවා වේදනා පච්චයා තණ්හා. මහණෙනි වේදනාව නිසා තණ්හාව උපදිනවා. ඊට පස්සේ අනිත් පැත්තට කියනවා වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? පස්ස පච්චයා වේදනා. ස්පර්ශේ නිසායි වේදනාව ඇති වෙන්නේ. පස්ස පච්චයා සුඛ වේදනා, පස්ස පච්චයා දුක්ඛ වේදනා, පස්ස පච්චයා අදුක්ඛම සුඛ වේදනා. එහෙමනම් දැන් බුද්ධ ශ්‍රාවකයා දන ගන්නවා වේදනා තුනයි. මොනවද? සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව. මේ අදුක්කම සුඛ වේදනාව කියන එකම තමයි උපේක්ෂා වේදනාව කියලාත් කියන්නේ. ඒතර අපි කතා කරන වේදනාව කියන්නේ එක පැත්තකට විතරයි. ඒ කියන්නේ දුක් වේදනාවට විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ බඳු අදහසකින් නෙමෙයි වේදනාව අපට විස්තර කරලා වදාළේ. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ සැප වේදනාවටත් දුක් වේදනාවටත් අදුක්කම සුඛ වේදනාවටත් කියන සියලුම වේදනා එකතු කරලා උන්වහන්සේ වේදනා කියන පර්යායෙන් කතා කළා. එතකොට මේ වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද පින්වත්නි කියලා බුද්ධ ශ්‍රාවකයා දැනගන්න ඕන. වේදනාව ඇති වෙන්නේ කුමක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුව කියලා දැන් මේ පින්නතුන් දන්නවා අපිම දේශනාව ඕන තරම් කරලා තියෙනවා. ස්පර්ශය කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුවක්. ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙනවා. කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන එකතු වෙනවා. නාසයයි ගඳ සුවඳයි ගාන විඥානයයි තුන එකතු වෙනවා. දිවයි රසයයි જીවහා විඥානයයි තුන එකතු වෙනවා. කයයි පහසයි කාය විඥානයයි තුන එකතු වෙනවා. මනසයි අරමුණුයි මනෝ විඥානයයි තුන එකතු වෙනවා. ඒ තුන එකතු වෙන එකට කියනවා තින්නං සංගති පස්සෝ. ඔය තුන එකතු වීමට කියනවා ස්පර්ශය. ස්පර්ශය. ඊට පස්සේ කියනවා පස්ස පච්චයා වේදනා. ස්පර්ශයේ නිසයි විඳීම් ඇති වෙන්නේ. දැන් බලන්න කොච්චර දැක්ම පිරිසුදු වෙනවද? ස්පර්ශය නිසා වේදනා ඇති වෙනවා කියනකොට එහෙමනම් මේ දුක් වේදනාව දෙයියන්ට බාර දෙන්නේ නැහැ. දුක් වේදනා හිමීට දෙවියන්ට හේතු කරලා අත් දෙක පියදා ගන්න බෑ. ඇයි? වේදනාව කියන එක හේතුන් නිසා හටගත් ඵල ධර්මයක්. කුමක්ද හේතුව? ස්පර්ශයයි හේතුව. පස්ස පච්චයා වේදනා. එතකොට තව පැත්තකින් යා දැනගන්න ඕනේ එහෙනම් වේදනාවේ නිරුද්ධ වීම කියන්නේ මොකද්ද? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා කියන එක ගැනත් නුවණක් තියෙන්න ඕන. එතකොට ඊට පස්සේ යා දැනගන්න ඕන වේදනාව ගැන දැනගන්න ඕන දේවල් ටිකයි මම මේ කියන්නේ. වේදනාව ගැන දැනගන්න ඕන වේදනාව සුඛ වේදනාව හෝ දුක්ඛ වේදනාව හෝ අදුක්ඛම සුඛ වේදනාව හෝ මේ වේදනා තුනම පින්වත්නි නිරන්තරයෙන්ම හය පැත්තකින්ම ඇති වෙනවා. කී පැත්තකින් ඇති වෙනවද? හය පැත්තකින් ඇති වෙනවා. මේ මම පුංචි දරුවෙකුට කියනවා වගේ මම මේ කියලා දෙන්නේ. මොකද මේ දේශනා මාලාව සිද්ධ කරන ඒ ඇත්තන්ගේ අරමුණම මේක අලුතෙන් අවතීර්ණ වෙන කෙනෙකුට උදව් වෙන වේදනානුපස්සනාව. ඒතර වේදනාව හය පැත්තකින් ඇති වෙන වේදනාව තුනයි තමයි.
සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා තුනයි තමයි. හැබැයි මේ තුන හය පැත්තකින්ම ඇති වෙනවා. කොහොමද? චක්කු සම්පස්සජා වේදනා. ඇසහරහත් සුඛ වේදනාද, දුක්ඛ වේදනාද, අදුක්කම සුඛ වේදනාද ඇති වෙනවා. රූප දකින්නකොට සමහර ඒවා දැක්කම සැප වේදනා ඇති වෙනවා. සමහර රූප දැක්කාම දුක් වේදනා ඇති වෙනවා. සමහර රූප දැක්කාම අදුක්කම සුඛ වේදනා විශේෂ අදහසක් නෑ. මධ්‍යස්ථ විඳීම් ජනිත වෙනවා. දැක්ක තැනම අතහැරිලා යනවා. හැබැයි දැන් රාතන් වහන්සේගේ ස්වභාවය වගේ එකක් නෙමෙයි ඒක. ඒක වැරදි විදිහට අල්ලන්න එපා. ඒතර කනහරහත් සෝත සම්පස්සජා වේදනා, කනහරහත් වේදනා තුනක් ඇති වෙනවා. මොනවද? කනහරහා සුඛ වේදනා ජනිත වෙනවා, දුක්ඛ වේදනා ජනිත වෙනවා, අදුක්කම සුඛ වේදනා ජනිත වෙනවා. එහෙනම් කනහරහත් වේදනා තුනක් උද්ගත වෙනවා. මේ විදියට පින්වත්නි, ඇස හරහාද, කන හරහාද, නාසය හරහාද, දිව හරහාද, කය හරහාද, මනස හරහාද වේදනා නිරතුරුවම හට ගන්නවා. නිරන්තරයෙන්ම හට ගන්නවා. එතකොට එහෙමනම් වේදනාව තුනයි තමයි. ඒ වේදනා තුන හය පැත්තකින් තුන ගානේ ඇති වෙනවා. එතකොට කීයද? 18 ආකාරයි. හය පැත්තකින්ම ඇති වෙනවා. හැබැයි මේ කාරණේ පිළිබඳ යම් නුවණක් බුද්ධ ශ්‍රාවකයෙකුට තියෙන්න පුළුවන්. වේදනානුපස්සනාව වඩනවා නම් එයා දැනගන්න ඕන ලෝකේ වේදනා වර්ග ප්‍රධාන දෙකයි. මොනවද ප්‍රධාන දෙක? සාමිස වේදනා, නිරාමිස වේදනා. වේදනා වර්ග දෙකයි. එකක් සාමිස වේදනාව, එක නිරාමිස වේදනාව. එතකොට මේ වේදනානුපස්සනාව වඩන ශ්‍රාවකයාගේ චින්තනය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ, සාමිසං දුක්ඛං වේදනං වේදියමානෝ, වේදියාමීති පජානාති. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහණෙනි සාමිස වූ සුඛ වේදනා තියෙනවා. සාමිස වූ දුක් වේදනා තියෙනවා. සාමිස වූ දුක් වේදනාවක් ඇති වෙනකොට දුක් වේදනාවක් ඇති වෙන බව පළවෙනියෙන් දැනගන්න ඕන ධම්මා මේ වේදනානුපස්සනාව වඩන ශ්‍රාවකයා. එතකොට සාමිස වේදන, සාමිස දුක් සැප උපේක්ෂා වේදනා කියන්නේ මොනවද? ඒ සාමිස දුක් සැප උපේක්ෂා වේදනා ඇති වෙන්නේ පංචකාම අරමුණු මුල් කරගෙනයි. පංචකාම අරමුණු මුල් කරගෙනයි. ඇසහරහා රූප දකින්නකොට ඒ රූපය කෙරෙහි පින්වත්නි පුදුම තරමින් අපිට සාමිස චක්කු සම්පස්සජා වේදනා හට ගන්නවා. පුදුම තරමින් හට ගන්නවා. එතකොට සාමිස චක්කු සම්පස්සජා වේදනා ඇසහරහා අපිට ඕන තරම් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. එහෙමනම් එවැනි ස්වභාවයක් අපි තුල උද්ගත වෙනවා. ඒ උද්ගත වෙන ස්වභාවයේ පළවෙනියෙන්ම බුදුරජාණන් වහන්සේ කිව්වා දැක ගන්න කියලා. ධම්මානුපස්සනාව වඩනෝන. සාමිසංමා සුඛං වේදනං වේදියමානෝ, සාමිසංමා දුක්ඛං වේදනං වේදියමානෝ, වේදියාමීති පජානාති. සාමිස වූ දුක් වේදනාවක් ඇති වෙනවා නම් දුක් වේදනාවක් ඇති වෙන බව දැනගන්න කිව්වා. සාමිස වූ සුඛ වේදනාවක් ඇති වෙනවා නම් ඒ සුඛ වේදනාවක් ඇති වුණ බව දැනගන්න කිව්වා. ඒ ඇති වෙන බව දැන ගැනීමම තමයි පින්වත්නි ඒ ඔස්සේ ඇති වෙන කුසල් සිත. දැනගන්න එකම කුසල් සිත. එතකොට ඒක තමයි සාමිස වේදනා. සාමිස වශයෙන් සැප වේදනා, දුක් වේදනාක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බුද්ධ ශ්‍රාවකයා වේදනානුපස්සනාව වඩනවා නම් දැනගන්න ඕන සාමිස සුඛ වේදනාව තුල අපේ අභ්‍යන්තරය තුල අනුසයක් පෝෂණය වෙනවා. මොකද්ද පෝෂණය වෙන්නේ? සාමිස සුඛ වේදනාව තුල අපේ හිත තුල රාගානුසය පෝෂණය වෙනවා. සාමිස දුක් වේදනාව තුල අපේ හිත තුල පින්වත්නි පටිඝානුසය පෝෂණය වෙනවා. එහෙමනම් හැම වෙලාවකම අපි වේදනාව තුල ඉන්නකොට ඒකයි අපි කිව්වේ වේදනාව තුල ඉන්නවා කියලා කියන්නේ වේදනාව තුල මුලා වෙලා ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ මුලා වෙච්ච නිසානේ පංචකාමයන් ඔස්සේ අරමුණු පස්සේ ලෝභ බඳිමින් සාමිස වේදනා උපදින්නේ.
ඒ බඳු සාමිස වේදනා උපදිනවා නම් ඒ උපදිනකොට පින්වත්නි රාගානුසය හෝ පටිඝානුසය හැදුනොත් ඒ හැදිච්ච තැනක කර්මය හැදෙනවා. කර්මය හැදුනොත් විපාක ස්කන්ධයන් හැදෙනවා. එතකොට ඔන්න සංසාරික ජාලේ හැදෙනවා. මේ සාංශාරික ජාලේ නවත්ත ගන්න වේදනාවෙන් පුදුම උදව්වක් හම්බ වෙනවා කියන එක හරි දැනගන්න. වේදනානුපස්සනාව තුළ යථාර්ථය දැනගෙන වේදනාවේ යථාර්ථයම Tamanගේ මනසින් දකිනකොට වේදනාව පදනම් කරගෙන පින්වත්නි කර්මයේ හැදෙන්නේ නැති වුණොත් එතන විපාක ස්කන්ධය එතනම නිරුද්ධ වෙලා යනවා. එතකොට අපි දැනගන්න ඕන පින්වත්නි ඔන්න සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා තව කොටසක් තියෙනවා. මොකද්ද පින්වත්නි මේ නිරාමිස වේදනා කියලා කියන්නේ? නිරාමිස වේදනා කියලා කියන්නේ නිරාමිසක් තියෙනවා, සුඛ වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, අදුක්කම සුඛ වේදනා තියෙනවා. ඒවා නිරාමිසයි. සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, අදුක්කම සුඛ වේදනා තියෙනවා. එතකොට නිරාමිස සුඛ වේදනා කියන්නේ මොකද්ද? නිරාමිස සුඛ වේදනා කියලා කියන්නේ පින්වත්නි දැන් නිරාමිස සුඛ වේදනා දුක් වේදනා කියලා තියෙනවා. දැන් නිරාමිස දුක් වේදනාව කියලා කියන්නේ දුක් වේදනාව තුල ඒ කියන්නේ සමහර වෙලාවට පින්වත්නි මේ ඔය ධර්මයක් එහෙම දිනු කරගෙන යනකොට දැන් භාවනාවක් කරනවා කියලා හිතන්නකෝ. භාවනා කරනකොට නිදිමත එනවා. අමාරුවෙන් දතට දත තියලා තද්ද කරගෙන කොහොම හරි වීරියෙන් භාවනා කරන්න හදනවා. සමාධියක් උපදව ගන්න හදනවා. එතකොට මේ වීරියෙන් සමාධියක් උපදව ගන්න හදනවා. ඒ හදන එක සැපයිද දුකයිද? ඒ තුල යම් දුකක් තියෙනවා. එතකොට භාවනා කරනකොට ඒ භාවනාව කෙරෙහි ඇතිවෙන වීරිය තුල යම් දුකක් තියෙනවා යාට. අන්න ඒ දුක නිරාමිස දුක් වේදනාව. ඒ දුක තුල පටිඝානුසය වැඩින්නේ. ඒ වගේම තමයි පින්වත්නි සමාධියක් උපදවා ගත්තට පස්සේ සමාධිය තුල සුඛය හට ගන්නවා නේ. සැපයක් හට ගන්නවා. ඒතර සමාධිය තුලින් යම් සැප වේ සංස්කාර හිතට ගලන්නේ නැතිකොට මේ ඇස හරහා කන හරහා නාසය හරහා දිව හරහා කය හරහා මනස හරහා සංස්කාර ධර්මයන් Tamanගේ හිතට අකණ්ඩව ගලාගෙන නැතිකම නිසා ඒ සමාධිය තුල යාට සුඛයක් හට ගන්නවා. අන්න ඒ සුඛ වේදනාව නිරාමිසයි. ඒ සුඛ වේදනාව රාගානුසය හදන්නේ. එහෙමනම් අපි පංචකාමයන් ඔස්සේ ඇස කන නාසය දිවකය මනස හරහා රූප සම්පස්සජා චක්කු සම්පස්සජා වේදනාව තුල හෝ සෝත සම්පස්සජා වේදනාව තුල හෝ ගාන සම්පස්සජා වේදනා ජීවා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා ආදී වේදනාවන් තුල අපි රාගානුසය පටිඝානුසය අවිජ්ජානුසය හදනවා. නමුත් දැන් නිරාමිස සුඛ වේදනාව කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ අර භාවනාව තුළින් සමාධියක් එමෙ ඇති කරගත්තාම ඇති වෙන සුඛය. ඒක රාගානුසය නෑ ඒකේ. ඒකේ ඒ සංස්කාර ධර්මයන් ගලන්නේ නැතිකම නිසාම ඉපදුණු සුඛයක් තියෙන්නේ. ඒ වගේම දැන් භාවනාව දියුණු කරගන්න පුදුම මහන්සි වෙනවා, වීරිය කරනවා, භාවනාව තුළින් නැගී හිටින්න පුදුම කැමැත්තක් තියෙනවා, උවමනාවක් තියෙනවා, උත්තේජනයක් තියෙනවා. නමුත් ඒ උනන්දුව කොයි තරම් ඇති වුණත් එයා බොහොම අමාරුවෙන් ඒක කරගන්නේ. බොහොම සැහැල්ලුවෙන් නෙමෙයි. නමුත් එතන දුක් වේදනාවක් තියෙනවා. හැබැයි ඒ දුක් වේදනාව තුල පටිඝානුසය නෑ. ඒකට කියන්නේ නිරාමිස දුක් වේදනාව කියලා. ඒ වගේම පින්වත්නි ඔය සමාධියෙන් ඉදිරියට යනකොට සැපය තේරෙන්නෙත් නැති, දුක තේරෙන්නෙත් නැති භාවනා අරමුණු තියෙනවා. ඒවට කියන්නේ නිරාමිස උපේක්ඛා වේදනා. අදුක්කම සුඛ කියලා කිව්වත් කමන්නේ නිරාමිස. නිරාමිස උපේක්ඛා වේදනා. ඒවා භාවනාවක් දියුණු කරගෙන යන කෙනෙක් තමයි දන්නේ. සැපය තේරෙන්නෙත් නැහැ. හුද්දටම හිත නිසල වෙලා දුක තේරෙන්නෙත් නැහැ, සැපක් තේරෙන්නෙත් නැහැ, සංස්කාර හිතට ගලන්නෙත් නැහැ. ඒ නොගැලීම නිසාම බොහොම ශාන්ත බවක්, ප්‍රණීත බවක් හිත තුල උද්ගත වෙලා තියෙනවා. ඒ උද්ගත වෙච්ච තත්වයක් මොකක්වත් දැනෙන්නේ නැතුව යනවා. දැන් සැපයක් තේරෙන්නේ නැහැ, දුක තේරෙන්නේ නැහැ. භාවනා අරමුණ තුල විතරක් තියෙනවා. ඒවට කියන්නේ නිරාමිස උපේක්ඛා වේදනා කියලා. ඔන්න ඔය වේදනා 6 දැනගන්න ඕන. මොනවාද?
සාමිස සුඛ දුක්ඛ උපේක්ෂා, නිරාමිස සුඛ දුක්ඛ උපේක්ෂා කියන ඔන්න වේදනා ටික දැනගන්න ඕන. ඒ වගේම මේ වේදනානුපස්සනාව වඩන ශ්‍රාවකයා වේදනාව දිය බුබුලක් විදියට දකින්න ඕන. වේදනාව භාග්‍යතුන් උපමා කරේ කුමකටද? දිය බුබුලකට. ඇයි? වේදනාව හටගෙන එතනම නිවිලා යනවා. එතනම නිවිලා යනවා. ඒතර මේවා නිරෝධ ධර්ම විදියට දකිනවා නම් හටගෙන නිරුද්ධ වී යන ස්වභාවය දකින්න ඕනේ. ඒ දකින්න නම් එයා පළවෙනියෙන් දැනගන්න වේදනාව දිය බුබුලක් වගේ. අපගේ භාගතුන් වහන්සේ වේදනාව උපමා කළේ දිය බුබුලකටයි කියලා දැනගන්න ඕනේ. ඒතර වේදනාව ගැන සිහිය පිහිටුවා ගත යුතු ආකාරය තුල සම්පූර්ණයෙන්ම පින්වත්නි මේ වේදනාව පිළිබඳ යථාර්ථ අවබෝධයට එනවා නම් අපි දැන් තේරුම් ගන්න ඕන මෙතනදී වේදනානුපස්සනාව පිළිබඳ යථාර්ථ අවබෝධය හදා ගන්න වේදනානුපස්සනාව වඩන්නේ කොහොමද? වේදනාව දන්නවනේ වේදනාව ආකාර 6යි. සාමිස සුඛ දුක්ඛ උපේක්ෂා, නිරාමිස සුඛ දුක්ඛ උපේක්ෂා. ඊට ඉස්සෙල්ලා අපි කිව්වා වේදනාව මේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන ඒවා ඇහැ හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා ඇති වෙනවා. ඒ ඇති වෙලා නැති වෙලා යනවා. වේදනාව එතන මෙතනම ඇති වෙලා එතන මෙතනම නිරුද්ධ වෙලා යනවා. ඒතර වේදනානුපස්සනාව වඩනවා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳවත් මේ වේදනාව සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට අපිට යථාර්ථවාදී නුවණක් තියෙන්න ඕන. ඇත්තටම වේදනානුපස්සනාව දැකලා තමයි වේදනානුපස්සනාව වඩලා තමයි මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේ අවබෝධයටපත් වෙලා තියෙන රහත් වෙලා තියෙන්නේ. සෝතාපන්න වුණා තමයි අර මුලින් බණ කියාපු බණපද දෙකක් අහලා උපතිස්ස විදිහට ඉන්න කාලේ අස්සජී මහරහතන් වහන්සේගෙන් බණපදයක් අහලා නමුත් රහත් වුණානේ. රහත් උනේ කොහෙදද? ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ සූකර කතලෙනේ වැඩ හිටියා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙනකොට රහත් වෙලා නැහැ උන්වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සූකර කතලෙනේදී බුදුරජාණන් වහන්සේට පවන් සලමින් වැඩ හිටියා. දීඝනක කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වේදනාව ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඒතර වේදනාවේ අනිත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒතර වේදනාවේ අනිත්‍ය ගැන දේශනා කළේ බණ කාටද? දීඝනක පරිබ්‍රාජකයාට. කොහෙදද? සූකර කතලෙනේදී. ගිජ්ජකූට පර්වතයේ මුදුනේ සූකර කතලෙනේදී දීඝනක බ්‍රාහ්මණයාට වේදනාවේ අනිත්‍ය ගැන බණ කියද්දී පින්වත්නි බණ අහගෙන හිටියේ පවන් සලමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ. දේශනාව අවසන් වෙනකොට වේදනාවේ අනුපස්සනාව පවන් සලසලා සිහි කර කර අරහත්ත්වයටපත් උනේ. එතකොට දේශනාව ප්‍රතිඵල සහිතයි. දේශනාව ප්‍රතිඵල සහිතයි. උන්වහන්සේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා. එහෙනම් මේ වේදනානුපස්සනාව තුළ යථාර්ථය තේරුම් ගත්තොත් නැවත කර්මයේ හදන්න නැතුව විපාක ස්කන්ධයන් සම්පූර්ණ නිවල දාන්න පුළුවන්. ඒතර වේදනානුපස්සනාව වඩනවා කියන්නේ කුමක්ද? පළවෙනි එක තමයි පින්වත්නි සාමිස වේදනාවත් නිරාමිස වේදනාවත් ඇති වෙනකොට ඇති වුණ බව දැනගන්න එක. ඒ වගේම තමයි වේදනාව කියන එක සමුදය වෙන විදිය දැනගන්න එක. මොකෙන්ද වේදනාව සමුදය වෙන්නේ? පස්ස සමුදයෝ වේදනා සමුදය. ස්පර්ශයේ ඇති වෙනකොට වේදනාව ඇති වෙනවා. පටිච්ච සමුප්පාදය කියනවා පස්සපච්ච වේදනා කියලා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. ඔන්න දැන් එතකොට යා දන්නවා මොකද්ද දන්නේ පින්වත්නි? සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වේදනාවේ සමුදය දන්නවා. නිරාමිසෝ සාමිසෝ මොන වේදනාවක් ඇති වුණත් සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් ඇති වුණත් මොකක් ඇති වුණත් ස්පර්ශය නිසායි ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ එයා දැනගන්න ඕන පින්වත්නි වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙර. වේදනාවේ වැය ගැනත් දැනගන්න ඕන. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධයි. ඊළඟට කියනවා සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වේදනාවේ සමුදයයි වැයයි දෙකම දකින්න ඕන එක තැනදී. එකම තැනදී දකින්න ඕන. කොහොමද? ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. ඇහැ හරහා රූප දැන් මේ වෙලාවෙම ඔබ දකින්නේ ඒක. කොහොමද? ඇස හරහා ඇහැයි රූපයයි හේ විඥානය තුන එකතු වෙනවා. ස්පර්ශ වෙනවා. ස්පර්ශය නිසා ඔබට මාව පේනවා. මාව පේන වෙලාවේ පින්වත්නි ස්පර්ශ වෙන උණ මට්ටමටයි මාව පේන්නේ.
එතකොට මාව පේනකොට ඔබට ඇස හරහා යම් සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේ ධර්මය හොඳට තේරෙනවා නම් නිරාමිස සුඛ වේදනාවක් උද්ගත වෙන්නේ. තේරෙන්නේ නැත්නම් පින්වත්නි සමහරට තේරුම් ගන්න වැඩි වැඩියෙන් උත්සාහ කරනවා නම් නිරාමිස දුක් වේදනාවක් උපදින්නත් පුළුවන්. ආපෝ මොන බනද කියලා හිතුනොත් එහෙම දුක් වේදනාවක් උපදින්නත් පුළුවන්. ඒක සාමිස නිරාමිස වශයෙන් මේ වෙලාවෙම ඇතුණා. එතනම නිරුද්ධ වෙනවා. මේ කියන තරම් යන්නේ නැහැ. එතනම නිරුද්ධ වෙනවා. ඇයි? එතනම නිරුද්ධ වෙනකොට තමයි කනින් ආය ඇහෙන්නේ මාන් කියන එක. ඒතර ඇහෙන මට්ටම තුලත් ඔබට මේ කනයි ශබ්දයයි කනේ විඥානයයි තුන එකතු වෙනවා. හැබැයි මේවා ගැන අපි කියලා තියෙනවා. ඒ තුන එකතු වෙනකොට ඔබට ඇහෙන මට්ටම එනවා. ඒ ඇහෙන දේ නිසා ස්පර්ශ වෙනවා. පස්සපච්චය වේදනා. කන නිසා ආමිසෝ නිරාමිසෝ වේදනාවක් ඇති වෙනවා. ඒක සුඛ වේදනාවක්ද විය හැක, දුක් වේදනාවක්ද විය හැක, අදුක්කම සුඛ වේදනාවක්ද විය හැක. මේ වාක්‍ය දෙක තුන කියනකොට හටගෙන නිවි යනවා. එතනම නිරුද්ධ වෙලා යනවා. අන්න ඔය වේගය භාවනාවෙන් බොහෝම පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඒකයි මෙතන කියන්නේ සමුදය වය ධම්මානුපස්සීවා වේදනාංසු විහෙරති. සමුදයයි වයයි දෙකම භාවනාව තුළින් දැක ගන්න ඕන පින්වත්නි. එතකොට මෙතනදී අපි දැනගන්න ඕන අජ්ජත් බහිද්ද වශයෙන් ඇතුළෙත් පිටත් ඒ කියන්නේ මම විඳින වේදනාවත් මගේ බිරිඳ විඳින වේදනාවත් මගේ දරුවා විඳින වේදනාවත් මගේ මිතුරා විඳින වේදනාවත් සතුරා විඳින වේදනාවත් සියලු දෙනා විඳින වේදනා විඳීමක් විදියට නාම ධර්මයක් විදියට ගත්තොත් සමානයි. විශ්ව සමතාවයක් මේ නාම ධර්මයේ තියෙන්නේ. එහෙන් බලනකොට මම විඳිනවා මට තමයි විඳින්න වෙලා තින්නේ කියන අර මම කියන එක වේදනාවෙන් බැහැර වෙලා යනවා. එතකොට මේ ස්පර්ශය නිසා විඳීම නිසා හඳුන ගන්නවා මේ සම්පූර්ණ ස්කන්ධ ක්‍රියාවලියම මෙතන දකින්න ඕන. අර මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ චක්කුංජ පටිච්චාව ස්වරූපේච උප්පජ්ජති චක්කු විඥානං එසයි රූපය හේ විඥානය තුන එකතු වෙනවා තින්නම් සංගති පස්සෝ ඒ තුනට ස්පර්ශය කියනවා පස්සපච්චය වේදනා ස්පර්ශය නිසා විඳිනවා යං වේදේති තං සංජානාති විඳිනකොට විඳින සුඛ වේදනාද දුක් වේදනාවද අදුක්කම සුඛ වේදනාද අඳුන ගන්නකොට අඳුනා ගැනීම තුළ යථාර්ථයෙන් දැන් නොදැක්කොත් එහෙම යං සංජානාති තං විතක්කේති ඊට පස්සේ ඒවා කල්පනා කරනවා යං ඊට පස්සේ යා තුළ ඇතිවෙච්ච සුඛ වේදනාව පරිස්සම් ගන්න බලනවා කොමාරියේ සුඛ වේදනාව පරිස්සම් කර ගන්න ඕනේ කියලා හිතනවා. ඒ නිසා යා දැකපු රූප නඩත්තු කරන්න වෙනවා. ඊට පස්සේ ඒවා නඩත්තු කරන්න ඒක තමයි අපේ ක්‍රමය. ඒක නඩත්තු කරන්න උනාට පස්සේ ඒවා නඩත්තු කර ඉන්නකොට ඒ හැ නැවත සුඛ වේදනාව ගෙනත් දෙනකොට සංජානාති තං විතක්කේති තං පපංචේති. විතර්කේ නිසා මගේ ආත්මය කියලා ප්‍රපංචකරණයකින් මේ ලෝකය අල්ල ගන්නවා. ඔක්කොම උනේ වේදනාව ගැන නොදන්නා කම නිසා වේදනාව ඇතිවි නැතිවි යන ධර්මයක් විදිහට දකින්න බැරි වෙච්ච නිසා ඇහැ ඉදිරියට ආපු රූපය තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලනවා. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. එතකොට මේ ටික ඔක්කොම මේ වේදනාව ඇති වුණු ක්‍රියාවලිය විස්තර කර දකින්නකොට දැන් මනස කියන්නේ එකක් අරමුණ කියන්නේ තව එකක් විඥානය කියන්නේ තව එකක් මේ තුන එකතු වුණාම ස්පර්ශේ පස්සපච්චය වේදනා ස්පර්ශය නිසායි වේදනාව ඇති වුනේ මේ සකස් වෙච්ච දෙයක් වේදනාව ස්පර්ශේ මනස පැත්තකට දැම්මොත් අරමුණ තව පැත්තකට දැම්මොත් විඥානය තව පැත්තකට විසිකලොත් තුන් පැත්තට විසිකලොත් ස්පර්ශේ නිරුද්ධයි ස්පර්ශේ නිරුද්ධ වෙනකොට ස්පර්ශේ නිසා ඇති වෙන වේදනාවත් නිරුද්ධයි කිය මේකේ සමුදයද වැයද සමුදය වැය කියන දෙකම දෙපැත්තට දකිනවා සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. එතකොට වේදනාව සම්බන්ධ යථාර්ථය ඔන්න ඔයයි කියලා හොද්දට බණ අහලා මේක පුහුණු කර ගන්නවා. ඊට පස්සේ භාවනාවක් විදියට කරනවා. එතකොට දැන් අපි හිතාගෙන ඉන්නේ වේදනාවේ ආත්මයක් තියනවා කියලා. වේදනාව මම විඳිනවා මටයි විඳින්න වෙලා තියෙන්නේ මමයි මේ සැප විඳින්නේ මමමයි දුක් විඳින්නේ කිය අර වේදනාව ආත්මීය ස්වභාවයෙන් අපි අල්ලනවා සාමාන්‍ය ලෝකේ. නමුත් වේදනාව ආත්මීය වශයෙන් අල්ලන්න දෙයක් නැහැ ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකිනකොට එතනම පුළුවන් අර අපි මීට කලින් දේශනාවල කියලා දැන් සප්තානුපස්සනාව මෙතනට ඇඳ ගන්න. භාවනාවේ සප්තානුපස්සනාව වැඩුවොත් අනිත්‍ය වශයෙන් මේ වේදනාව අනිත්‍යයි නේද? සුඛ වේදනාව හෝ දුක් වේදනාව හෝ සාමිස හෝ නිරාමිස හෝ මොන වේදනාවක් වුණත් භාවනා මෙතන ඉඳලා බය වෙන්න හොඳ නැහැ.
භාවනාවෙන් ඇති වෙන්නේ නිරාමිස වේදනාව වුණත් ඇති වෙලා නැති වෙලා යන එක මේකෙත් ගණ්ඩ සාරයක් නැහැ. මේකත් ඇති වෙලා නැති වෙලා යනවා. භාවනාවෙන් නැගිට්ටාම මෛත්‍රී සමාධිය තුල ඇති වෙච්ච නිරාමිස සුඛ වේදනාවත් හමාරයි. ආය කවුරු හරි බැන්නොත් ඒකත් ඉවර වෙලා යනවා කියලා. සාමිසද නිරාමිසද සුඛද දුක්ඛද අදුක්ඛමද මේ සියලු වේදනා චක්කු සම්පස්යෙන් හටගත්තද සෝත සම්පස්යෙන් හටගත්තද සියලු ආකාරයෙන් හටගත්ත වේදනා සියල්ලම අනිත්‍යයි කියලා දකිනවා. සියල්ලම අනිත්‍යයි. අනිත්‍ය නම් අනිත්‍ය වෙන වේදනාවක් ආත්මීය ස්වභාවයෙන් ග්‍රහණය කරගත්තොත් එතන දුක පවතිනවා කියලා දකිනවා. ඇයි? මගේ වසඟේ තියාගන්න බෑනේ, වෙනස් වෙනවනේ. දුකයි නම් ඒක මගේ වසඟේ තියාගන්නම බෑ. තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලන්නත් බෑ. ආත්මීය ස්වභාවයෙන් හිස් දෙයක්. ආත්මීය ස්වභාවයෙන් හිස් දෙයක් විදියට දකිනවා. අනාත්මානුපස්සනාව වඩනවා. ඊළඟට එහෙමනම් වේදනාව ගැන කලකිරෙන්න ඕන. මේ සැප වේදනාවම හොය ලෝකේ ලුහු බැඳට මේ සැප වේදනාව හෝ දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව පවත්වන්න බෑ. සැප වේදනාවම දුක් වේදනාවකින් කෙලවර වෙනවා. දුක් වේදනාව තුලම දුක පවතිනවා. අදුක්කම සුඛ වේදනාව විපරිණාමයට පත් වෙනකොට ආය දුක පවතිනවා. එහෙමනම් මේ සියලුම වේදනා දුකයි. දුක නිසා අනාත්මයි කියලා අනාත්මානුපස්සනාව නොන්න ඒ තුන වඩනකොටම සෝවාන් වෙන්න පුළුවන්. අනාත්මානුපස්සනාව වඩනකොට අනාත්මානුපස්සනාවෙන්ුත් යම් කිසි සැලකිය යුතු ආකාරයක ප්‍රායෝගික ප්‍රතිඵලයක් නැත්නම් එතන මේ ශ්‍රාවකයාට පුළුවන් නිබ්බිදානුපස්සනාව වඩන්න. කලකිරෙන්න ඕන වැඩන්නේ. මෙච්චර කල් මේ අගේ කරලා වර්ණනා කරලා කර හිටියන මේක කලකිරෙන්න ඕන දෙයක්. කලකිරෙන්න ඕන දෙයක්. ඒතර කලකිරෙන්න ඕන දෙයක් විදියට දැකලා ඊට පස්සේ ආ දකින්නවා විරාගානුපත. කලකිරෙන්න ඕන මේ නොයලිය යුතු දෙයක්. සැප වේදනාවට, දුක් වේදනාවට, අදුක්කම සුඛ වේදනාවට, සාමිසෝ, නිරාමිසෝ කුමන වේදනාවකටවත් නොයලිය යුතුයි. ඇලෙන්නේ නැහැ. නොයලෙන්නම ඕන. ඇලුනොත් එimhe ඇලිච්ච තැන්වල හරියට අසුචි ගෑවුනා වගේ, ගෑවිච්ච තැන්වල ගඳ ගන්නවා වගේ ඇලිච්ච තැන්වල දුක පවතිනවා කියලා නිරෝධානුපස්සනාව වඩනවා. මේ විරාගානුපස්සනාව වඩනවා. ඊට පස්සේ මේ සියලු වේදනා එතනම නිරුද්ධ වෙලා යනවා. එතනම නිවිලා යනවා. නිවිලා ගිය නිසා තමයි ආයෙත් තව පැත්තකින් සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් ඇති වෙන්නේ. මිනිහෙක් හැම වෙලාවකම වේදනාව තුල වාසය කරන්නේ ඒකයි. රහතන් වහන්සේ නමක් මේ යථාර්ථය දැක්ක නිසා වේදනාවට ඇලෙන්නෙත් නැහැ, බැඳෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, වෙන් වෙලා වාසය කරනවා. ඔන්න එතන නිරෝධානුපස්සනාව. පටිනිස්සග්ගානුපස්සනාව වඩනවා. මේ සියලු සාමිස වේදනාද, නිරාමිස වේදනාද, සුඛයද, පස්සද්ධියද භාවනාවෙන් අතර ඔක්කොම අතහැරලා දානවා කියලා සියල්ලම අතහැරලා දාලා පටිනිස්සග්ගානුපස්සනාව වඩනවා. එතකොට යා වේදනාවෙන් නිදහස්. දැන් එතන කර්මයක් හැදෙන්න විදියක් නැහැ. කර්මයක් හැදෙන්න නැති නිසා විපාක ස්කන්ධයන් හැදෙන්න විදිහක් නැහැ. එයා එතනම නිවිල යනවා. ඒ වගේම තමයි වේදනානුපස්සනාව වඩනකොට වඩාගෙන යන කෙනා අතීත වේදනාව සම්පූර්ණයෙන්ම ඇති වෙච්ච විදිය බලන්න ඕන. අතීතයේ ඇති වෙච්ච වේදනා ඇති වෙලා නැති වෙලා ගිය විදිය දකින්න ඕන. ඊට පස්සේ අනාගතයේ ඇති වෙන වේදනත් ඇති වෙලා නැති වෙලා යන විදිය දකින්න ඕන. වර්තමානයේ තුල ඇති වෙන වේදනත් ඇති වෙලා නැති වෙලා යන විදිය දකින්න ඕන. සාමිස හෝ නිරාමිසෝ සියලු වේදනා අතීත අනාගත වර්තමාන කියන ත්‍රිකාලීන වේදනා සියල්ලම හටගෙන සියල්ලම නිරුද්ධ වී යනවා කියලා දකින්න ඕන. එතකොට ඒ වගේම තමයි අනාගතයටත් ওই විදිහටම දකිනවා. ඊට පස්සේ අතීත වේදනාද ඔන්න ඊළඟ පියවර මේ වේදනානුපස්සන වඩාන යන කෙනෙකුට අතීත වේදනාද අනාගත වේදනාද මේව විස්තර කරන්න වෙලාවක් නැහැ දේශනාවට කාලය ඉවර නිසා. අතීත වේදනාද අනාගත වේදනාද වර්තමාන වේදනාද ස්පර්ශේ නිසාමයි හටගන්නේ කියලා හොත්තට භාවනාවෙන් දකින්න ඕන. අතීත වේදනත් ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා. වර්තමාන වේදනත් ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා මේ වෙලාවෙත්. එහෙමනම් අනාගතයටත් ස්පර්ශේ නිසා වේදනාවක් ඇති වුණොත් ස්පර්ශේ නිරුද්ධ වෙලා යනකොට නිරුද්ධ වෙලා යනවා කියන එක දකින්න ඕනේ. ඒ නිසා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියකේ එතනත් අනුපස්සන හතම වඩනවා. ඊට පස්සේ ඊළඟ පියවර විදියට වේදනානුපස්සනාව වඩන කෙනා බලනවා මේ වේදනාව කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. වේදනාව කියන්නේ මොකද්ද? හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්. දුක් වේදනාව හෝ සැප වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව හෝ සාමිස හෝ නිරාමිස හෝ ඇතිවෙච්ච වේදනාව හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක්.
හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක්. ඒ නිසා වේදනාව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා වඩනවා. ඒතර මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා වඩනකොට ඒ වඩන කෙනාට වේදනාව පිළිබඳ පින්වත්නි සම්පූර්ණයෙන්ම මදහත් භාවයක් උපදිනවා. විඳීම සම්බන්ධ මේවා නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන ඵල ධර්ම විදියටම දකිනවා. දැන් එතකොට මේ යථාර්ථයේ ගැඹුරින් සමාධියෙන් දැක්කට පස්සේ වේදනාවට ඇලෙන්නෙත් නැතුව, බැඳෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව වේදනාවෙන් වෙන් වෙලා වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔන්න ඕක මේ වගේ කාලයක හරි ප්‍රයෝජනයක්. ඔය අපි කතා කළේ වේදනානුපස්සනාව වඩන විදිය හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.